नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामविच्छाचारा वेरमणि सिक्खापदं समादयामि सुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिच्छाजीवा वेरमणि सिक्खापदं समादयामि එනකලි පසුගිය ඒ පන්තියේ පවත්වන පිළිගනි ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව මා කතා කළා. තර්කය, විචාරය, අභිමෝක්ෂය, විරිය, දීති ඡන්ද කියන මේ චෛතසික කය අතුරෙන් හතරයි. විතක්ක විචාර අභිමුඛ විරිය මේ ධර්ම ගැන කතා කරේ. ඊළඟට මතක ඇති විතර්කයයි කියන්නේ චිත්ත චෛතසික ධර්ම අරමුණ කරාගෙන යන අරමුණට නංවන චෛතසික ධර්මයි. ඒ අරමුණ කරා යන ස්වභාවයයි ඒ චෛතසිකෙහි ඇති. විචාරයේ කීවේ අරමුණේ හැසිරෙන අරමුණ පිරිමදින්නාක් මෙන් පවත්නා වූ ධර්මයි. ඒ විතක්ක විචාර දෙක බොහෝ සෙයින් එකටම ලැබෙන ධර්ම දෙකක්. ඒ වලදී යන්නේ ධ්‍යාන බලයෙන් විතර්කය දුරු කළ කලින්. නිසා තමයි අප ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන විට විතක්ක විචාර තීතිසුඛ ඒකග්‍රතා සහිත පටවච්ඡාන කුසල චිත්තය ගැන කියලා ඊළඟට කීවේ විචාර තීතිසුඛ ඒකග්‍රතා සහිත ද්විතිය ඥාන. ඒ දෙන්නේ ඒ සිතෙහි විතර්කය නැහැ. ඒ විතර්කය දුරු කළා. සිත අරමුණට පුරුදු කිරීම වශයෙන් විතර්කයෙන් තොරව ධ්‍යානය උපදවා ගැනීමේ අභිලාෂය, බලාපොරොත්තුව, ප්‍රාර්ථනය, අදිෂ්ඨානය ඒ පින්වතා තුළ ඇති බැවින් විතර්කයෙන් තොර ධ්‍යානය ලැබෙනවා. ඒ විතර්කයෙන් තොර විචාර තීත්සික ඒකග්‍රතා කියන අංග සතරෙන් යුක්ත වූ ධ්‍යානය ද්විතීය ධ්‍යානය කියලා අපි කියනවා. ඒ විතර්කයේ නොයෙදෙන සිත් තමයි ද්විතීය ධ්‍යානයේ සිට ඉහළ ධ්‍යාන. द्वितीय ध्यान, तृतीय ध्यान, चतुर्थ ध्यान, पंचम ध्यान කියන ඒ ධ්‍යාන සුත්තල විතර්කයේ යෙදෙන්නේ නැහැ. අනිත් විතර්කයේ නොයෙදෙන සිත් තමයි කාමාවචර සිත් අතර විපංච විඥානයයි කියන ඒ සිද්ධාය. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ. ඒවා ద్వාර ආරම්භන කියන මේ දෙක වුණුන් ගැටීම නිසා ඇතිවන සිත්. ඒ අරමුණ කරා යාමේ ව්‍යාපාරයයි කියන විතර්කයේ උපකාරය ඒ ඉදීමට වමනා කරන්නේ නැහැ. ඒ නිසා විතර්කයේ ඒ සිත් වල ලැබෙන්නේ නැහැ. විචාරයත් ඒ සිත් වල ලැබෙන්නේ.
අපි ඒ සිත්වල ලැබෙන චෛතසික ගැන ඒ චෛතසික යෙදෙන සිත් ගැන ඒ චෛතසික පිළිබඳ ලක්ෂණ ගැන කතා කළාට පස්සේ අපිට අවස්ථාවක් ලැබෙනවා ඒ ගැන දැනගන්න. ඒවට කියනවා සංප්‍රයෝග ණය සංඝා ණය කියලා. ඒ අවස්ථාවේදී මේ චෛතසික යෙදෙන සිත් හා ඒ සිත්වල යෙදෙන චෛතසික ගණන් කොපමණද කියලා අපිට දැනගන්නට ලැබෙනවා. අධිමෝක්ෂය කියන ඒ ධර්මෙහි ස්වභාවය අපි ඉගෙන ගත්තේ නිශ්චය කරන බවයි. නිශ්චිත බවක් යම් කිසිවක් පිළිබඳව ඇතිවන ධර්මයේ ගන්නේ අධිමෝක්ෂය. එනදී අරමුණු নানা ප්‍රකාරයි. බොහෝ අරමුණු තිබෙනවා. නමුත් ඒ අරමුණු අතරින් ඒ සිතින් ගනු ලබන අරමුණු පිළිබඳ නිශ්චයක් තිබෙන්නට ඕන. ඒ නිශ්චය අධිමෝක්ෂ කියන මේ චෛතසිකය. ඒ වගේම යම් කිසි සිතක් දැන් කුසල් සිත් ගම්දීම් ආදී ඒ සිදු කරන මේ කුසල් සිත් තිබෙනවා. ඒ කුසල් සිත් වල අසුවල් දෙයක් වශයෙන් කරීම වශයෙන් නිශ්චය කර ගැනීම මේ අධිමෝක්ෂයට ඇතුළත් කොටයි දක්වන්නේ. ඒ අධිමෝක්ෂ කියන ධර්මය අකුසල පක්ෂෙහි යෙදෙන ධර්මයක් කියලා අපි දැනගත්තානේ. අකුසල පක්ෂෙහි යෙදෙන විට ඊට කියනවා මිච්ඡාදිමෝක්ෂය කියලා. ඒ තිබෙනවා බැස ගන්නා ස්වභාවය. බැස ගන්නා ස්වභාවයක් කියන්නේ ඒ අර නිශ්චය කිරීමම තමයි. ඒ නිශ්චිත බව ඇති වූ කලෙහි කිසිවෙකුට වෙනස් කරන්නටත් පුළුවන් වන්නේ නැහැ. දැන් අන්‍යයන්ට ඒ වෙනස් කරන්නට නොහෙන තරම නිශ්චිත බවක් සිතක ඇති කරන ශක්තියක් මෙහි අධිමෝක්ෂයේ තිබෙනවා. ඒ විද්‍යා දෘෂ්ටියක් සමග යෙදෙන විට ඒ විද්‍යා දෘෂ්ටිය බොහෝම දැඩි විද්‍යා දෘෂ්ටියක්. ඒ වගේමයි සම්‍යක් දෘෂ්ටියක් සමග යෙදෙන අධිමෝක්ෂය බලවත් සම්‍යක් දෘෂ්ටියක්. ඒ අර එහි තිබෙන නිශ්චිත බව. ඒ නිසා අපි කියවේ ඒ පිළිබඳව දක්වන උපමාව වන්නේ ඉන්දකීලය කියන එක. ඉන්දකීලෝවිය කියලා දක්වනවා. ඉන්දකීලය කියන්නේ සර නගර ద్వාරවල නගරයට ඇතුළු වන දොරටුවේ පිටුවා තිබෙන කණුවක් වශයෙන් දක්වන ඒ සතර දිශාවෙන් පමණ සුළඟින් කම්පා කොට ඇදගැටෙන දෙයක් වශයෙන් නෙවෙයි තිබෙන්නේ. ඒ තරම් ස්ථිරව පිටුවා තිබෙන දෙයක්. අන්න ඒ වගේ කියලා දක්වනවා අධිමෝක්ෂ. ඊළඟට කියපු වීර්යය මම මතක් කිරීමක් කරන්න. අපි ඒ වගේ කතා කළා. වීර්යය දුබල සිතට ශක්තිය ගන්නන ධර්මය තමයි. එන් සිත යම් කිසිවක් බොහෝ වේලා කරන විට උදාහරණ සමහර විට එකම දෙයක් ඒ සමහර විට එකම ක්‍රියාව කෙනෙකුට බොහෝ වේලා කරමින් සිටින්නට වෙනවා. එහෙම අවස්ථාවලදී සිත දුර්වල වෙනවා. සිතට ඇති වෙනවා. තවදුරටත් කරන්නට බැරි කියන තත්වයක් ඇති වෙනවා. අන්න එහෙම අවස්ථාවලදී ඒ තත්වය ඇතිවන්නේ සිතෙහි ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් සිතෙහි හට ගන්නා මේ වීර්යය කියන ධර්මයේ දුර්වලකම. ඒ වීර්යය ගමනා ප්‍රමාණයෙන් ඇති නොවන කලෙහි සිත බොහොම දුර්වල ධර්මයක්. ඒ නිසා මේ කැමැති වෙන බලාපොරොත්තු වන දේ කිරීමට සිත ඉදිරිපත් කරනවා. එහෙම අවස්ථාවලදී සිතට රුකුල් දීමක් කරනවා. සිත ඔසවා තබා. සිත නංවන්න. සිතට බල ගන්නන්නට. අන්නේ සිතෙහි සිතට බල ගන්නන්න. සිත දිරි ගන්නන්න. සිත ඔසවා තබන. ධර්මයේ තමයි වීර්යය. ඒ නිසා තමයි පග්ඝහ ලක්ෂණ විරියක් කියලා කියන්නේ. පග්ඝය කියන්නේ ඔසවා, ඔසවා. වැටෙන ඔසවා. ඉතින් සිත වැටෙනවා කියන්නේ අපි දන්නවනේ. දැන් සමහර කෙනෙකුට යම් කිසිවක්
තමන්ගේ බලාපොරොත්තුවක් ඉටු නොවන අවස්ථාවල ඒ සඳහා විශේෂ වැඩ කරලා එහෙම ඉටු නොවුනම ඒ පිළිබඳව තව දුරටත් කටයුතු කිරීම එපා කියලා. ඒක අත්හරින්න. ඒ වීරිය නැතුව ගියා. එහෙම අවස්ථාවල තමයි වීරියෙන් රුකුල් දෙන්නේ. ඒක කවර හෝ කර්ම කවර හෝ දෙයක් කරන කෙනෙකුන් දැනගෙන තිබිය යුතු දෙයක් තමයි එය. මේ වීරියේ මදකම නිසා තමයි Tamante ඒ කටයුත්තේහි මනසේ යෙදෙන්නට බැරිව. පසුබාහ ඒ පසුබාහන ගතිය වීරියේ මදකම නිසා. ඒ බඳු අවස්ථාවලදී වීරියෙන් රුකුල් දෙන්නට ඕන. ඒ නිසා වීරිය පිළිබඳව ඒ ලක්ෂණය උපමාවකින් දක්වන්න. මේ ඇද වැටෙන ගේකට නැත්නම් පහලකට එහෙම ඇද වැටෙන්නට නොදී ඒක රඳවා පවත්වන්නට ගහන මුක්කුව වගේ. වීරියේ හැටි එහෙම. ඒ වීරිය එකම තරාතිරමින් නෙවෙයි කෙනෙකුට එක්ක. වීරිය පිළිබඳවද තිබෙනවා තරාතිරම්. තරාතිරම් කියන්නේ ඒ වායේ වීරියේ තිබෙනවා බල දුබලතා. වීරිය කියන්නේ සිතට බල ගන්නවන ධර්මයක් තමයි. දිරි ගන්නවන ධර්මයක්. නමුත් මේ වීරියේම තිබෙනවා දුබල වීරිය හා ප්‍රබල වීරිය. දැන් හැම කාර්යයක් සඳහාම එකම ප්‍රමාණයේ වීරියක් නෙවෙයි වමනා කරන්නේ. ඒ තරම් දැඩි වීරියක් වමනා කරන්නේ නැහැ කෙනෙකුට. තමාට හොඳට පුරුදු දෙයක් සිදු කරගෙන යන විට. ඒ වීරිය ස්වභාව වශයෙන් මේ කටයුත්තෙහි Taman යෙදෙන විට උපදනවා. නමුත් එහෙම කරගෙන යන විට Tamanට යම් කිසි දුෂ්කරතාවක් ඒ කරගෙන යන ක්‍රියාව සම්බන්ධයෙන් යම් කිසි දුෂ්කරතාවක් ඉදිරිපත් වුණොත් මේ Tamanගේ එතෙක් ඒ සිතෙහි නැවත නැවත උපන් සිත්වල හටගත්ත වීර්යය අර දුෂ්කරතාව මැඩගෙන ඉදිරියට යාමට ප්‍රමාණවත් වන්නේ. එහෙම අවස්ථාවලදී වීර්යය බලවත් කරනවා. බලවත් වීර්යයක් උපදින්නට ඕන. එහෙම නැත්නම් අර දුෂ්කරතාවෙන් Taman මැඩිලා නැත්නම් ඒක Tamanට බාධාවක් වශයෙන් ඉදිරිපත් කළා. ඒ තෙක් කරගෙන ගිය කටයුත්ත පවනා. ඒ නිසා තමයි වීර්යයේ තිබෙන ඒ ප්‍රමාණ එක සමාන නොවේ. ඒ විදර්ශන වශයෙන් කිව්වොත් අපේ සමතලා භූමියක ගමන් කරනවා. ඒ සමතලා භූමියක ගමන් කරනකොට එකම විදිහයි මේ භූමිය තමයි ගමන් කරන්නට තියෙන ප්‍රදේශ වලගොඩේවි කඳු ආදී කිසිවක් නැහැ. නිකම්ම සමතලා. ඉතින් එතකොට ඒ කායික වශයෙන් ඇති කර ගන්නා වීර්යය. ඒ කායික වීර්යය කියලා යමක් තියෙනවා නම් ඒක මේ වීර්යයේ චෛතසිකයේ නෙවෙයි. කායික වීර්යය කියන්නේ ඒ වායු ධාතුයේම ස්වභාවය. කායික වීර්යය කියන්නේ ඒක නෙවෙයි. දැන් එහෙම ගමන් කිරීමේදී වුවද කායේ වීර්යය කියන්නේ වායු ධාතුව පමණක් නෙවෙයි. සිතේ වීර්යයක් උනා. දැන් ඒ සිතේ වීර්යය උනා කරන්නේ අර සාමාන්‍ය ගමන සිදු කිරීමට නෙවෙයි. ඊට වඩා අමාරු දුෂ්කර ගමනක් තිබෙනවා. එතකොට වීර්යය ගන්නට ඕන. දැන් කඳු නගින අය ඒ කඳු නැගීමේදී ඒ අය වමනා කරන්නේ කයේ ඇතිවන වීර්යය පමණක්. ඒ කයේ ඇතිවන වීර්යය ධර්මයක් හැටියට ගන්නෙ නෑ. ඒ චෛතසික ධර්මයක් නෙවෙයි. වීර්යය කියන්නේ සිතේ ඇතිවන ස්වභාවය. ඉතින් කයේ උපදිනවා නම් අර සිත නිසාම උපදනා වූ මේ චිත්ත ක්‍රියා වායු ධාතු කියලා උපදින්නේ. ඒ වීර්යයක් ඒ ඇතිවන. නමුත් සිතේ ඇතිවෙන්නට ඕනේ වීර්යය. තමන්ට අර දුෂ්කරතාව ඉදිරිපත් වුණොත් කන්ද බොහොම දියුණු එකපාරටම වගේ නැගීමක් තිබෙන්නේ. එහෙම අවස්ථාවලදී සිත කොයිතරම් වීර්යයෙන් බල ගන්නවා ගත යුතුද? මේ වගේ වීර්යය පිළිබඳ ඒ සිතේ ඇතිවන්නා වීර්යය එක එක තරම්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කරපු වීර්යය පිළිබඳව දේශනා කළා. බෝධිත්‍රම මූලෙහි වැඩෙහිඳ ඇති කරගත්ත වීර්යය
කාමං කචෝච නහරු චාප්ඨිචාව සිස්සතු උපසිස්සතු ශරීරේ මනසනෝහිතං යංකම් පුරිස විරියේ පුරිස පරක්කමේ පුරිසතාවේන පුරිස විරියේ පුරිස පරක්කමේන පත්තප්පක් නැතනම් අපාපුනිත්වා විරියස්ස සංතානං භවිස්ස. ඒ විදිහේ වීර්යය අර චතුරාර්ය සමන්වාගත වීර්යය කියන්නේ. අනේ ඒ වීර්යය සිතේ උපදනා වූ මේ වීර්ය චෛතසික. එතනදී චතුරාර්ය සමන්වාගත වීර්යය කියන්නේ. එහිදී ශරීරයේ තිබෙන මස් ලේ වියලියත වියලියේවා. ඇටයි සමයි නහරයි සමයි ඇටයි නහරයි ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් ඒ පුරුෂ වීර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් තැනකට උන්වහන්සේ බලාපොරොත්තු තැන තමයි බුද්ධත්වය. පැමිණිය යුත්තේ එයට පැමිණ විස මේ වීර්යය ලිහි නොකර. එහෙම අදිෂ්ඨානයක්. චතුරංග සමන්වාගත වීර්යාදිෂ්ඨානය කොට කියලා එහෙම දක්වන්නේ පොත්වල. ඒ වීර්යය. එහෙම ඒ වීර්යය වලට අපි යම්කිසි අකුසල පක්ෂෙහි ක්‍රියාවක් සිදු කරද්දී කුසල පක්ෂෙහි යමක් සිදු කරද්දී මේ වීර්යය අවශ්‍යයි. නමුත් අකුසල වීර්යය කුසල වීර්යය තරම් ප්‍රබල එකක් නෙවෙයි, බලවත් එකක් නෙවෙයි. ඒක කියන්නේ අකුසල් පැත්තට සිත ගමන් කරන එක අමාරු දෙයක්. කෙනෙක් නොකරන දෙයක්. සිත පුරුදු වශයෙන් මොනවාද දිවෙන්නේ? කෙලෙස් පුරුදු තිබෙනවා. ඒ වගේමයි සිත කැමැති තැනකට වැටෙන බවක් තිරේ. සිතේ තිබෙන යත් කාම විපාකණන් කියලා. ඉතින් එහෙමනම් සිත යන්නේ ඒ පැත්තට නම් හැරෙන්නේ. ඒ හැරීම අමාරුවෙන් කරන හැරීමක් නෙවෙයි. ඒ නිසා අකුසල පක්ෂෙහි යෙදෙන වීර්යය බලවත් වීර්යයක්. ඒ අකුසලයෙන් වැළකී කුසලයට හරවන්නට නම් බලවත් වීර්යයක්. බලවත්. ඒ නිසා වීර්යය පිළිබඳව එන්නේ මේ වෙන තුන අහලා තිබෙනවානේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. බලන්න මේකේ තේනවනේ. නොකල අකුසල. නැත්නම් ඇති නුරු අකුසලයන්ගෙන් වැළකීම පිළිබඳ වූ වීර්යය. ඒකෙන් පටන් ගන්න. දෙවට හටගත් අකුසල ධර්ම දුරු කිරීමේ වීර්යය. නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්යය. උපන් කුසල් දියුණු කර ගැනීමේ වීර්යය කියලා එහෙම හතරකට දක්වන්නේ. එන්නේ වීර්යයි චෛතසිකේ. ඒ අවස්ථානුකූලව අවස්ථාව වශයෙන් එහෙම වෙනකොට දක්වනවා. මේ අවස්ථාවලදී උපදනා වීර්යය. දැන් අකුසල ධර්මයන් ඇති නොවීමට වීර්යයක් වුණා. දැන් අකුසල ඉපදිය හැකි අකුසලයන්ට අවස්ථාවක් නොලැබෙන පරිදි වීර්යය කිරීම. කොහොමද ඒක කරන්නේ? ඒක විරායාසයෙන් කියලා කියන එක විතරක් හොඳ නෑ. මොකද එතන ආයාසයක් නැtei කියලා කියනවා. ඒක සිදුවන්නේ නම් භාවනාවේදී. භාවනා කරන කෙනෙක්ගේ වීර්යය තමයි ඒ. නූපන් අකුසල් නූපද වීමේ වීර්යය. උපන් අකුසල් දුරු කිරීමේ වීර්යය. නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්යය. උපන් කුසල් දියුණු කර ගැනීමේ වීර්යය කියන මේ සතර ආකාර වීර්යයම උපදිනවා භාවනාවෙහි යෙදෙන පිළිපදා. නූපන් අකුසල් නූපද වීමක් තමයි මේ භාවනාවේ සිට නිරන්තරයෙන් පැවැත්වීම නිසා සිදුවන්නේ. ඒ වීර්යය ඇති කරගෙන භාවනාවේ යෙදෙනකොට අකුසලයන්ට ඇතුළු වීමට වැද්දෑ ගැනීමට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. ඒ නූපන් අකුසල් නූපද වීම. සමහර විටක භාවනාවේ යෙදී සිටින විට ඇසට කනට දිවට නැහැට ශරීරයට කියන මේ තැන්වලට එහෙම නැත්නම් පුදු මනෝද්වාරයට ඉදිරිපත් වන අරමුණක එල්බගෙන අකුසල් උපදින්නට පුළුවන්. ඒක සරාගම් චිත්තං පජානාති ආදි වශයෙන් දක්වන්නේ. එහෙම එන්නට පුළුවන්. එහෙම ඇති වුණොත් ඊළඟට මොකද කරන්නේ? ඒ ඇති වුණු සරාග සිත, සදෝෂ සිත, සමෝග සිත ආදී ඒවා පිළිබඳව මෙනෙහි කිරීම කරනවා. ඒ මෙනෙහි කරමින් සිටින විට ඒ ඉදිරිපත් ඇති වුණු
ඒ සිතේ අකුසල ධර්මයේ පිළිබඳව මෙනෙහි කරමින් සිටින විට ඒ අකුසල ධර්මයේ දුරු වී යනවා. ඒ උපන් අකුසල් දුරු කිරීමේ වීර්යය. භාවනාවේ යෙදෙන විට උපදින්නේ කුසල් සිත්. භාවනා කියන ඒ අදහස් කරන්නේද ඒ කුසල් සිත් එන්නේ දියුණු තත්ත්වයේ උපදවා ගැනීම තමයි ඉපදීමයි. එකෙන් සිදුවන්නේ. ඒ නූපන් කුසල් උපදිනවා. ඒ නූපන් කුසල් වශයෙන් මේ භාවනානුකූලව අපිට කියන්න හැකි. ඒ භාවනා කරන එක්කෙනා විදර්ශකයෙක් නම් ඒ විදර්ශනා වශයෙන් උපදනා නූපන් කුසල් කියලා. නූපන් කුසල් කියන්නේ විදර්ශනා ඥාන වශයෙන් දැක්වෙන උද්‍යප්පය භංග භය ආදීනව නිබ්බිදා මුචිතු කම්මිතා පටිසංඛා සංඛාරුපේක්ඛා අනුලෝම කියන ඒ ඥාන එක ඒ ඥානයන්ට පසුපසුව උපදින්නේ. ඒ උපදින්නේ එන කුසල් සිත්වල වෙන සිත්වල නෙමෙයි කුසල් සිත්. ඒක උද්‍යප්පයේ ඇති නුණු කෙනෙක් කලින් උද්‍යප්පයේ ඇති නුණු ඒ උද්‍යප්පයේ ඥානය සහිත වූ සිතක් නූපන් කෙනෙකුට මේ භාවනාව කරනකොටගෙන උද්‍යප්පයේ දක්නා ඇතිවීම නැතිවීම දක්නා කුසල් සිතක් උපදිනවා නම් උපදීව පටන් ගන්නවා. ඒ නූපන් කුසලයන්ගේ ඉපදීම. ඒ උපන්නේ කුමක් නිසා? මේ භාවනාමය ක්‍රියාවෙහි උපදවා ගන්නා ලද දීර්ඝය කර්ම කොටගෙන ඒ නූපන් කුසල් උපදවා ගන්න. ඉතින් උපන් කුසල් දියුණු කිරීමේ ඒ උද්‍යප්පයේ ඇති වුණාම ඒ උද්‍යප්පයේ ඇති වූ මොහොතින්ම ඊළඟට යන්නේ නැහැ භංග කියන එක. ඒ උද්‍යප්පයේ ඥානය තවදුරටත් දියුණු කරනවා. වඩා විසද කරනවා පිරිසිදු කරනවා. මේ විදිහට එකින් එකට ඒපත් වෙනවා ඒ නූපන් කුසල් උපදවීම උපන් කුසල් වැඩි දියුණු කිරීම වීර්යය. ඒ වීර්යය කාහටත් ඕන. වීර්යය. ඒ වීර්යය නැති තැනැත්තාට මේ ශාසනික දායාද ශාසනිකයෙන් ලබන්නට තිබෙන සම්පත ලබා ගන්නට බැහැ. වීර්යය හීන කෙනෙකුට. ඒ නිසා වීර්යය උපදවා ගැනීමට හේතු භූත වන කරුණක් හැටියට දක්වන්නේ මේ වීර්යය උපදවාගෙන කටයුතු කරන අය අසුරු කිරීමක් එක කරුණක් හැටියට දක්වනවා. වීර්යය. දේව බෝධිංග ආදී ගැන අප කතා කරන විට මේ පිළිවෙත බොහෝ දුර විස්තර තව කතා කරන්න හැකි. දැනට අප දැනගත යුතු තිබෙන්නේ වීර්යයේ තිබෙන ස්වභාවය. වීර්යයේ තිබෙන ඒ ගති ස්වභාව ලක්ෂණ. ඒ වීර්යයේ තිබෙන්නේ ඔසවාන සිත ඔසවා තබන ගති. බහින්නට දෙන්නේ. වැටෙන්නට දෙන්නේ. නම්වා ඒක වීර්යය. පග්ගහ ලක්ෂණං විරියං චේතේ. නැත්නම් විරියස්ස භාවෝ විරියං වීරයා කියන්නේ වීරස්ස භාවෝ විරියං. වීරයා කියන්නේ මේ වීරය ඇති පුද්ගලයාට. වීරයාගේ ස්වභාවය මොකක්ද? වීරයාගේ ස්වභාවය කොයිතරම් බාධා ඉදිරිපත් වුණත් තමාගේ අභිමතාර්ථය සිදු කර ගන්නා තුරු අත්හැර ඉදිරියටම යන්නේ. වීරය. ඒ වීර බව කියන්නේ අනිකක් නෙවෙයි වීර්යය. ඒකට වීර්යයේ ඒ නොයෙක් තරහ කිරම් තියෙනවා කියලා අපි කිව්වා. ඒ සාමාන්‍ය ක්‍රියාවසයෙන් සැලකෙන විට අපිට මේ වීර්ය වමනා කරනවා අවස්ථා තිබෙනවා. වීර්ය නැති කිසිදු ක්‍රියාවක් සිදුවන්නේ නැහැ. අපි කරන ක්‍රියා දුවන පන්නේ වයින් බව. ඒ වීර්යය මේ කතා කරන විට ඒ වීර්යය මේ පිනතුන් මා කියන කතාව අසාගෙන සිටින. ඒ අසාගෙන සිටින විට මේ සම්බන්ධ වන්නේ පින්කමකට, පිනකට, ධර්ම ශ්‍රවණකට. ධර්ම ශ්‍රවණනේ පිනයි කියන්නේ කුසල් සිත්යේ අවස්ථාවේදී උපදින්නේ. ඒ ක්‍රියාවෙහි නිරත වෙන කුසල් සිත් ඇතිවීමට ඒ කුසල් සිතෙහි උපදනා වූ වීර්යයද වුණා. ඒක නැත්නම් මොකද වන්නේ? සිතේ පසුබෑමක් ඇති වුණොත් ඇතැම් විටක මේ අවස්ථාවේදී කෙනෙක් නිදා වැටෙන්නට බැරි නෑ. වීර්යය මන්ද වෙලා එහෙම වුණාම තීන විද්‍යාව කියන ඒ අකුසල ධර්මයන්ට අවස්ථාව ලැබෙනවා. එහෙම ලැබී කෙනෙක් නිදා ගන්නට වත් පිළිගන්නට එහෙම තත්ත්වයක් නැති වෙනවා. ඒ නිසා වීර්යය ඒ කුසල ක්‍රියා විශේෂයි අතිශයින්ම වමනා කරන ධර්මයක්.
ඒ අකුසලයේ කියන එක කෙලෙස් සහිත පුද්ගලයාට මිහිරි දෙයක්. කුසලයේ කියන්නේ තරම් මිහිරි දෙයක් නෙවෙයි. සමහර විටක අප එක දෙනෙක් නැත්නම් ටික දෙනෙක් ස්වල්ප දෙනෙක් ඒ කුසලයේ කියන මෙයට හැරිලා ඒ පැත්තට දරවලා ඒවා උපදවා ගැනීමෙහි ඒවා ඇති කර ගැනීමෙහි විහිස් වෙනවා ක්‍රියා කරන අතර තව බොහෝ දෙනෙක් මේ පැත්තට බලන්න තියාගෙන සිටි කුසල පැත්ත කියන්නේ. මොකද එයාට මිහිරි පැත්ත තමයි අකුසලය. කුසලය අමිහිරි. කුසලය අමිහිරි. එතකොට අමිහිරි කුසලයට ඒ මිහිරියේ කියා සලකන අකුසලය අත්හැරලා ඒක දුරු කරලා කුසලයේ පැත්තට හැරෙන්නට අර අකුසල් සිතේ උපදනා වීරිය වගේ වීරියක් ප්‍රමාණවත් නැහැ. ඒකට බලවත් වීරියක්. ඒ නිසා ඒක කියන්නේ අකුසල පැත්ත නම් නිකම් නෑ. ලෝභය මගේ සිතේ උපදවා ගන්නට ඕන කියලා කෙනෙක් අදිෂ්ඨානයක් කරලා බලවත් උත්සාහයක් කරලා ඇති කර ගන්නට ඕනේ නෑ. එහෙම වුණා නෑ. ඒ පැත්තට යනවා. නමුත් ඒ ලෝභයට ප්‍රතිවිරුද්ධ අලෝභය මාස්තේ උපදවා ගත යුතුයි කියන එක අදහස් කරනවා නම් කෙනෙක් ඒක අර විදිහේ නිකම් උපදවා ගන්නට බෑ. එහෙම උපදින්නේ නෑ. ඒකට වීර්යය. අර ලෝභය කියන එක මඩින. වීර්යයක් ඇති කරගෙනයි අලෝභය දිනු කරන්නේ වඩා. මෙහෙම තීරු ගන්න. අකුසල් කරන්නට පුරුදු වෙච්ච කෙනාට අකුසලයෙන් ලැබෙන ආස්වාදයක්. අකුසලයේ කියන එක උන්ට මිහිරි දෙයක් නේ ආස්වාදයක් ලබන. ආස්වාදය කියන්නේ ඒකෙන් ඇති වෙන මේ සොම්නස් සුඛය, කායික වශයෙන් නම් සුඛය, මානසික වශයෙන් සොම්නස්. ඒ තමයි ආස්වාදය. ඉතින් ඒ ආස්වාදයේ ලබන දේ අත්හරින්නට ඕනේ එතන. ඒ අත්හරින්නට බලවත් වීර්යයක් ඕන කරනවා. නිකම්ම අත්හරින්නට බෑ. ඒ නිසා දැන් මත්පැන ආදී වශයෙන් නරක පුරුදු තියෙන එහෙම දෙයකට වැටෙන කෙනෙකුට මොනතරමේ වීර්යයක් වමනා කරාවිද ඒරි හොඳ පැත්තට හැරෙන්නේ. අර පැත්ත අත්හැරෙන්න. ඒ පැත්ත අත්හරින්නට කොයිතරම් වීර්යයක් වමනා කරා. නේ? තේරුම් ගත හැකිනේ අපිට ඒක. අද එහෙම වීර්යයේ තිබෙන තත්වයන් තේරුම් ගන්න. බලවත් වීර්යයක අනුග්‍රහය. ඒ කුසල පක්ෂයේ වමනා කරා. ඉතින් එහෙම ඒ කුසල පක්ෂයේ යෙදී සිට විට එතකොටත් තිබෙනවා වීර්යයේ සමතාවය නැති කර ගැනීම. ඒවා ඉතින් පසුව දැනගන්නට පුළුවන්. වීර්ය සමතාවයටත් ගේන්නට ඕන. වමනාවට වඩා වීර්යය නැගියොත් එහෙම සමහර අවස්ථාවලදී ඒ කුසල ක්‍රියාවන්හි නිරතව සිටින විට භාවනාවේදී වීර්යය ඒකට කියන අච්ඡාරද්ධ වීර්යය කියලා. එහෙම බලවත් වූ වීර්යය වමනාවට වැඩි වීර්යයක් ඇති. එවිටත් කාරණේ ඉටු කර ගන්නට බෑ. ඒවන වීර්යය ඒ කාරණේ ඉටු කර ගැනීමට බාධා. එහෙම අවස්ථාවලදී වීර්යය ඒ ප්‍රමාණයට ගෙනෙන්නට. ඒ වාද දැනගත යුතුයි. ඒ භාවනා කර්මයේ යෙදෙන තැන. ඒ වීර්යය මේ ක්‍රියන් නව ස්ථාන නවයක වීර්යය පිළිබඳව කියන. ඒ පාරමිතාවලදී වීර්යය දක්වනවා. වීර්ය පාරමිතාව. ඒ වීර්ය පාරමිතාවේ කියන එක හැම පාරමිතාවක්ම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන ධර්මයක්. සමහර විටක දානයේ වෙන්නට ඕනේ දෙන්නේ. දාන පාරමිතාව. නමුත් ඒ දාන පාරමිතාව කිරීමට වීර්යය කියන ඒ ධර්මයේ උපකාරය ඕනේ. නැතුව බෑ ඒක කරන්න. දැන් දරුවන් දන් දෙන අවස්ථාව වෙනකොට මොනතරම් වීර්යයෙන් සිට නංවා ගන්නට ඕනේ. නැත්නම් කරන්නට පුළුවන් වැඩක් සාමාන්‍ය කෙනෙකුට. ඒක තේරුණා. මේ විදිහේ එක එක තත්වය තියෙන වීර්යය පිළිබඳව ඒ වීර්යය යෙදෙන්නේ නැති සිත් තිබෙනවා. පංචද්වාරාවච්ච, පංච විඤ්ඤා, සම්පටිච්ඡන, සම්පීරණ කියන ඒ සිත් 16ක වීර්යය යෙදෙන්නේ. අනිත් 73 වීර්යය. තව තියෙනවා ප්‍රීතිය කියලා. ප්‍රීතිය කියන
කියන එක අප මුදින් විස්තරයක් නොකළා ප්‍රීතිය කියන එක මේ පිළිතුරු කාට වුණා තේරෙයි. ප්‍රීතිය කියන්නේ සිත පිනා යන සිත ඒකට කියනවා කුම්භවන කියලා ස්වභාවය. සිත කුම්භවන පිනවන ස්වභාවය. දැන් ඉෂ්ට තමයි කැමති දෙයක් සිදුවන විට බලාපොරොත්තුව ඉටුවන විට එහෙම අවස්ථාවලදී ඒ අරමුණෙහි එල්බගෙන ඇතිවන ධර්මයක් සිත පිනා යන ගතියක්. ඒ පිනා යන ගතිය නිසා සිතේ ඇතිවන්නේ ගතිය. නමුත් ඒ ගතිය ඇති වූ කල්හි ඒ ස්වභාවය ඇති වූ කල්හි ඒ ස්වභාවයෙන් යුක්ත වූ තැනැත්තාගේ මුහුණෙන් ඒක ප්‍රකට වෙනවා. ප්‍රීතිමත් සිතක් ඇති වූ අවස්ථාවලදී ඒ තැනැත්තා ප්‍රීතියෙන් සිටින බව බලාපොරොත්තුන්ට පෙනෙනවා. එහෙම එකක් ප්‍රීතියේ කියලා. ඒ පිනවන ස්වභාවය. සමහර විටක ඒක අකුසල නිසා සිදුවන කියලා. ඒක හරියට මේ අර වත්සැලියෙන් පත්ලේ උතුරන්න පටන් ගන්න විට ජලයේ උතුරනකොට ඒ උණුසුම් වායුව උඩට නැගෙන මොකද වන්නේ? අර වතුර පවා පිට යනවා. අන්නේ ඒ අර ඇතුළතින් උඩට මතුවේගෙන එන ස්වභාවය හේතු කොටගෙන. ඒ වගේ මේ සිතේ ඇතිවන ඒ පිනා යන ඒ චිත්තචෛතසික ධර්ම පුංගවන ස්වභාවය ඇති වූ කල්හි ඒකත් හරියට උතුරා යන දෙයක් වෙන්නේ අන්‍යයන්ටද තේරෙනවා. දැන් මේ පිනතුන් අහලා තිබෙනවානේ බුදුරජාණන් වහන්සේගේ උදානයන් කියලා. සමහර වික්ෂුන් වහන්සේලාගේ උදානයන් කියන්නේ ඒ උදානයන් කියන්නේ ප්‍රීති වාක්‍ය. ඒ ප්‍රීතිය සිතේ ඇති වුණාම ඒ ඇති වූ ප්‍රීතිය පිටට යන්නේ මේ ප්‍රකාශයක්. ඒවට කියන්නේ උදානය වේ. අනිහිම ප්‍රීතියේ ස්වභාවය. ඒ ප්‍රීතිය ඇති වුණාම ශරීරයේ එක ඔසවා හරින ගතියක්ද ප්‍රීතියේ තිබෙනවා. ඒ නිසාම ප්‍රීතියේ පස් ආකාරයක් තියෙනවා. ඒකට ඒ කියන්නේ පස්වනක් ප්‍රීතිය කියලා. කුද්ධක ප්‍රීතිය, කණික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, උද්වේග ප්‍රීතිය, පරණ ප්‍රීතිය කියලා ප්‍රීතිය පස්වදයක්. ඒ ප්‍රීතියේ තිබෙන එක අවස්ථා. ප්‍රීතියම තමයි ධර්මයක් වශයෙන් ගත්තම ප්‍රීතියමයි. වෙන එකක් නෙමෙයි. නමුත් ඒ ප්‍රීතියේ අමාශල කියන තරාතිරක් කියලා අන්න ඒ වගේ. ඒ කණික ප්‍රීතිය කියන්නේ ශරීරයේ ලොමු දැහැගැන්මක් පවණක් සිදු කරන. නැවත ඇති වෙන විදෙන ඇති වෙන විදෙන ඒ විදිහේ ප්‍රීතියට කියනවා කණිකා. ඔක්කාන්තික ප්‍රීතිය කියන්නේ හරියට මුහුදේ රැළ ගහනවා වගේ. නැවත ඇති වෙන ප්‍රීතිය. ඒක ඔක්කාන්තික ප්‍රීතිය. කණික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය මම ඉස්සෙල්ලා කිව්වේ මොකද? උද්වේග ප්‍රීතිය. උද්වේගය කියන්නේ ඔසවා හරින ප්‍රීතිය. ශරීරයේ පවා ඔසවා යවන්නට පුළුවන් කියලා දක්වනවා. මේ ප්‍රීතිය. පරණ ප්‍රීතිය කියන්නේ මුළු ශරීරෙහිම පැතිරෙන ප්‍රීතිය. දැන් ඔය ධ්‍යානවලදී ලැබෙන්නේ මේ ප්‍රීතිය තමයි. ධ්‍යානවලදී ප්‍රීතිය ගැන කියනවානේ විතක්ක විචාර අධිමොක්ඛ විරිය ප්‍රීති කියන මේ ධර්මයන්ගේ ඒ ධ්‍යාන ධර්ම තිබෙනවානේ. ඒ ධ්‍යාන ධර්ම තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒ අර ප්‍රීතිය එතන ඇතිවන ප්‍රීතිය පරණ ප්‍රීතිය. පරණ කියන්නේ මුළු ශරීරෙහිම. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ප්‍රීතිය ගැන උපමාවක්. සමහර විටක කෙනෙක් හිත පටන්
පාදාන්තයේ මුළු ශරීරයම වැහෙනසේ රෙද්දක් පුරවාගෙන සිටි. එහෙම පුරවාගත්ත රෙද්දෙන් ඔහුගේ ශරීරය ඒ ස්පර්ශ නොකළ තැනක් නම් නැහැ. හැම තැනම ස්පර්ශ කරනවා. ඒ වගේ පරණ ප්‍රීතිය ඇති වුණා. මුළු ශරීරයේම එය පැතිර පවතින. ඒන අදහස් කරන්නේ මොකක්ද? ඒ ප්‍රීතිය කියන ධර්මය කායිකව උපදින්නේ නැහැ. ප්‍රීති කියන මේ ස්වභාවය කායික කියන්නේ කාය විඥානයේ උපදනා ධර්මයක් නෙවෙයි. එතකොට මුළු ශරීරෙහිම පැතිරෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ප්‍රීතියෙන් උපදවන රූප ටික. ඒ රූප මුළු ශරීරෙහිම උපදිනවා. ඒ උපන්නම අර සිතේ ඇතිවන ප්‍රීතිමත් බව නිසා ඇති වෙනස මේ මුළු ශරීරයෙන්ම ප්‍රකට වෙනවා. මුළු ශරීරයෙන්ම ඒක දැක්වෙනවා. මුළු ශරීරයේම ඒ ප්‍රීතිය ස්පර්ශ කොට පවතිනවා. ඒ වගේ එකක්. පරණ ඉතින් ප්‍රීතිය පිළිබඳව තිබෙන දැන් ඒ කනික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, කුද්දක ප්‍රීතිය කියන එක තමයි අර කුඩා ප්‍රීතිය. වරින් වර ඇති ප්‍රීතිය ඒ ලොම් දැහැගැනීමක් පමණක් කරනවා. දුර්වල ප්‍රීතිය කියන්නේ. ඒක ඇති වෙලා වහා බෙදෙනවා. ඒ නැවත හටගන්නක් නැහැ. සමහර විටක සුළු වෙනවා. يعني අපිට ඇති වෙන ප්‍රීති තිබෙනවානේ එහෙම අවස්ථාවල. ඒ වේගය ඇති වුණා ඒක බිඳුණා. ඒක දිගටම නැවත ඇතිවීමක් නැහැ. ඒක නැති කුද්දක ප්‍රීති කියන්නේ කුද්දක කියන වචනේ තේරුම ඒ කියන්නේ කුද්දක කියන්නේ කුඩා කනික ප්‍රීතිය කියන්නේ ඒක හරියට මේ අහසේ විදුලිය කොටනවා වගේ. නැවත ඇති වෙන ප්‍රීතියක්. කනික ප්‍රීතිය. ඊළඟට අර මුහුදේ නල ගහනවා වගේ වූ ප්‍රීතිය තමයි උක්කාන්තික ප්‍රීතිය. ඒක මුළු ශරීරයේ දිනවලින් පැතිරෙන ප්‍රීතියක් එකක්. මුළු ශරීරයේ. ඊළඟට එනවා ශරීරයේ උඩට වීසි කරන ප්‍රීතිය. ඒක තමයි උද්වේග ප්‍රීතිය. ඒ උද්වේග ප්‍රීතිය පිළිබඳ මුද මේ කතා වස්තු අපේ බණ පොත්වල සඳහන්. විසුද්ධි මාර්ගයේ තිබෙන එක ස්ත්‍රිය දරු ප්‍රසූතියක් බලාපොරොත්තු සිටියේ ඔවුන්ගේ මව්පියන් දෙදෙන පින්කමකට පන්සලකට එදා ගියා. පන්සලේ තිබෙන කටයුත්ත නෑව ගෙදර නවත්වලා කියලා. එයාට යන්න හොඳ නැති. එහෙම ගිහින් ගිය වෙලාවේ මේ තැනැත්තියට ගෙදර සිට ඒ මව්පිය දෙදෙනා ගිය ස්ථානයේ කන්දක් මුදුනේ තිබුණේ ස්ථානයේ දෙදින තැන. ඉතින් ඇගේ සිතෙහි ඇති වුණා ප්‍රීතිය. දැන් මේ වේලාවේදී මේ දේ සිදු වෙනවා එතන. ආදි වශයෙන් ඊටත් බලබලා මේ බුද්ධාලම්බන ප්‍රීතිය තමන්ට ඇති වුණා. ඒ ප්‍රීතිය කොයිතරම් දියුණු වුණාද කියතොත් සාමාන්‍ය කෙනෙක් අදහන්නේ නැති තරමේ බලවත් ප්‍රීතියක් බවට පත් වුණා එක. ඒ ප්‍රීතිය කර්ම කොටගෙන ඈගේ ශරීරය එසෙවි ගිහින් නැවතුනේ විහාර මණ්ඩලේ අහසින් ගියා. ඉතින් මේ මව්පිය දෙදෙනා ඒකම ගියේ කලින් ගිහිල්ලා ඉතින් ඒ යනකොට මෙයා වැදලා බොහොම සන්තෝෂයෙන් මෙතන ඉන්නවා. කොහොමද ආවේ? කිව්වා අහසින් ආවේ කියලා. ඒ අහසින් එන්නේ ඒ මාර්ගඵල ධ්‍යානෙ උපදවා ගත්ත අය. ඉතින් බොහෝ විට රහතන් වහන්සේලා අහසින් යන්නට පුළුවන්කම ලබාගෙන තිබෙනවා. රහතන් වහන්සේලා එහෙම යන්නේ. ඔබ කොහොමද? ඉතින් ප්‍රවෘත්ති කිව්ව මෙන්න මේ විදිහට මට මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිුණා. මම දන්නේවත් නැtei මේ මෙතන නවතිනතුරු. අනේම උද්වේග ප්‍රීතිය. ශරීරයේ ඔසවා. ඒ තරමට එසවිලා ඇති නොගියාම සමහරෙකුට ප්‍රීතිය ඇති වුණාම එහෙම ශරීරයේ එසවි යන ගතියක් තියෙනවානේ. නටන්නේ ඒ නිසා. ඒ ප්‍රීතිය ඇති වුණාම ඒකත් ශරීරයේ එක්තරා එසවීමක්. උද්වේග ප්‍රීතිය. ඒකම උද්වේග නෙවෙයි. එහෙම ප්‍රීතියේ තිබෙනවා කියන එක. අනිත් එක තමයි කරන ප්‍රීතිය. මේ ශරීරයේ හිම පැතිර පවතන ප්‍රීතිය.
අනේ එහෙම ප්‍රීතිය පස්කල යනකොට දක්වනවා. සමහර කතා වස්තුන් ධර්මාශෝක රජතුමා පිළිබඳ වූ කතාවේ එහෙම එනවනේ. එතුමාට අර බුදුරජාණන් වහන්සේගේ රූපය මොහොල පෙන්වන්නේ ඒ වෙලාවේදී ඇති වුණයි කියලා පස්සනක් ප්‍රීතිය. ඒ පස්සනක් ප්‍රීතිය කියන්නේ මේ ප්‍රීතිය. බුද්ධක කණික ඔක්කාන්තික උද්වේග පරණ කියන මේ ප්‍රීති පස්ස. ඒ ප්‍රීතිය හැම විටම වාගේ සෝමනස්ස සහගත සිතේමයි උපදින්නේ. ඒ කියන්නේ සෝමනස්යෙන් තොරව ප්‍රීතිය උපදින්නේ නැහැ. සෝමනස්යෙන් තොරව ප්‍රීතිය උපදින්නේ නැහැ. ඒක මතක තියාගන්න. සෝමනස්ස සිතකමයි ලැබෙන්නේ. දැන් අපි ඉගෙනගෙන තිබෙනවානේ සෝමනස්ස සිත. සෝමනස්ස සිත කියන්නේ ඉගෙනගෙන තිබෙනවා. අකුසල වල තිබෙනවා සෝමනස්ස සහගත සිත කීයක්? හතරක් තිබෙනවානේ. නේ? සෝමනස්ස සහගත සිත හතරක්. ඒ තව සෝමනස්ස සහගත සම්පීරණයක් කියලා අහේතුක සිත් වල තිබෙනවා. හසිතුප්පාද සිතේ කියලා එකක් තිබෙනවා. ඒ තයි අහේතුක වල කාම සෝබණෙහි 12ක් කුසල විපාක ක්‍රියාවක්. සෝමනස්ස සහගත සිත් තමා සුඛය විතක්ක ਵਿਚාර අධිමුඛ විතක්ක ਵਿਚාර පීති සුඛ කියලා ඒ සුඛය සහිත වූ ධ්‍යාන තිබෙන්නේ. ඒ ධ්‍යාන සිත් සියල්ලම සෝමනස්ස සහගත. එතන සුඛය කියන්නේ සෝමනස්ස. සෝමනස්සය. අනේ එහෙම සෝමනස්ස සහගත සිත් තිබෙනවා 62ක්. සෝමනස්ස සහගත. ඒකට අර සුඛ සහගත කාය විඥානයත් එකතු කරලා තමයි සුඛ සහගත සිත් 63යි කියන්නේ. සෝමනස්ස සහගත සිත් තිබෙනවා 62ක්. ඒ 62යි ප්‍රීතිය උපදින්නේ සෝමනස්ස සමග පමණයි කියලා අපි කියනවා. සෝමනස්ස සමග පමණයි. නමුත් ඒ නෝයි සෝමනස්ස පිටියේදී ප්‍රීතිය නොයිපදෙන අවස්ථා තිබෙනවා. සෝමනස්ස පිටියේදී දැන් ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ධ්‍යානසිතේ ප්‍රීතියක් තිබෙනවා සෝමනස්ස. ඊළඟට එනෝනේ සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥානසිත. එතන සුඛයේ තිබෙනවා ප්‍රීතිය නෑ. අන ප්‍රීතියෙන් තොර සෝමනස්ස ඇති වෙන අවස්ථාවේ. ප්‍රීතියෙන් තොර සෝමනස්ස. ඒ නිසා කියන්නට ඕන ප්‍රීතිය හැම විටම උපදනේ සෝමනස්ස සිතකමයි කියන්නේ. ඒ සෝමනස්ස හැම විටම ප්‍රීතිය සමගමයි කියන්නේ. ඒ කියන්නේ බැරි වෙන මේක අවස්ථාව සලකනවා. ඒ ප්‍රීතිය උපදින්නේ නැහැ කියලා මම කියවනේ කාය විඥාන සිත්වල. ඒකට කායිකව ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. කායික ප්‍රීතිය කියලා එකක් නැහැ. කායික සුඛය ප්‍රීතිය සුඛසාගත කාය විඥානයේ තියෙනවා. නමුත් ඒ සුඛසාගත කාය විඥානයේ ප්‍රීතිය දෙන්නේ නැහැ. ප්‍රීතිය මානසිකවමයි දෙන්නේ. මනෝද්වාරික. ඒ මනෝද්වාරික පමණක් නෙවෙයි. ඒ කාය ద్వාරේ කියාගන්නේ කාය විඥානයේ උපදින්නේ. ඒක නැත්තම් ద్వාර වශයෙන් ගත්තොත් කාය ద్వාරික සිත්වල තිබෙනවා ප්‍රීතිය. කාය ద్వාරික සිත්. කාය ద్వාරික සිත්වල කියන විට ඒ සෝමනස්ස සිත්ත් ඇතුළත් වෙනවා. කාය ద్వාරික වල නේ. කාය ద్వාරික සිත් තියෙනවා 46. ඒ 46යි සෝමනස්ස සිත්වල ප්‍රීතියක් තියෙනවා. ප්‍රීතිය දෙන්නේ නැත්te දෝමනස්ස සිත්වල. උපේක්ෂා සහගත සිත්වල. කාය විඥාන සිත්වල. චතුත්ථ ඥානික සිත්වල චතුත්ථ ඥානි දෙහා කියන සිත් ඒ චතුත්ථ ඥානයේ සිට ඒ සිත්වල ලැබෙන්නේ නැහැ. දෝමනස්ස සහගත සිත්වල උපේක්ෂා සහගත සිත්වල දෝමනස්ස සහගත සිත් තිබෙනවා 30ක්. දෝමනස්ස සහගත සිත් දෙකයි. උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිත් කීයක් තියෙනවද? 55ක්. උපේක්ෂා සහගත 55. කාය විඥාන සිත් කීයක් තියෙනවද? දෙකයි. කාය විඥාන සිත් දෙකයි. දුක්ඛ සහගත කාය විඥානයි සුඛ සහගත කාය.
චතුත්ථඥානික චතුත්ථඥානික සිද්ධිය කියන්නේ චතුත්ථඥානික සිද්ධිය නෝ කියන්නේ 11ක් තියෙනවා. කුසල් විපාක ක්‍රියා සතර මාර්ග සතර ඵල 11. අන්න ඒ ප්‍රීතිය යෙදෙන්නේ. තීති දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන චතුත්ථඥානික වජිත චිත්තේසු. අපි ඉදිරියට ඒක කියනවා අපි ධර්මාන්ත සංග්‍රහයේ එන පාඨයේ එහෙමයි. අනේ මේ ප්‍රීතිය සොම්නසින් වෙන් කරලා තේරුම් ගන්නට ඕනේ. සොම්නසයි ප්‍රීතියයි දෙකම එකයි කියලා ගන්න එක වැරදි. හැම විටම මේ දෙක වෙන් කොට දැනගන්න. සොම්නසයි කියන්නේ ආරම්මන රසාස්වාදනය කරන ධර්ම. අරම්භයේ රස විඳින ධර්මය සොම්නස. ආරම්මන රසයේ විඳීම ඒවල ඉෂ්ඨාරම්මන රසයේ විඳීම වශයෙන් උපදමේ සොම්නස. ඒක ඇතුළත් වන්නේ වේදනා ස්කන්ධයට. වේදනා ස්කන්ධය. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනා යන ස්වභාවය, චිත්ත චෛතසික ධර්මයන් දිනවන බව. එයයි ප්‍රීතිය. එකම අරමුණක ඒකගෙන ඒ ඇති වෙනවා. එකම අරමුණක ඒකගෙන ඒ අරමුණේ ඒකගත් සිතෙහි ප්‍රීතියක් තිබෙනවා සොම්නස. එහෙම අවස්ථාවක්. සොම්නස තිබෙනකොට ප්‍රීතියක් තිබෙනවා. ප්‍රීතිය තිබෙන විට සොම්නසක් තිබෙනවා. ඒ දෙක වෙන් කරලා තේරුම් ගන්නට ඕන. ප්‍රීතියේ හැටි මොකක්ද? සොම්නසයේ හැටි මොකක්ද? සොම්නසයේ තිබෙන විඳින බව. විඳිනේ සොම්නස. ප්‍රීතියේ විඳිනේ නෙවෙයි. ප්‍රීතියේ තියෙන්නේ අර පිනවෙන බව. ඒකට නිදර්ශන උපමාහෙම දක්වනවා. අභිධර්මයේ මූලික කර්ම වල නම් උපමා නිදර්ශනයක් දක්වනවා. ඒකේ තරම් ලස්සන නැහැ කියලා. හම්බුවින් ගන්න වටනන් ඒකේ කියන්නේ. අපිට කියන්නේ දැන් පිපාසිත කෙනෙක් බොන්නට පැන්සය සොයා යන. එහෙම යන විට මෙතනට දොලක් අලක් වගේ දෙයක ගලා යන වතුර වල ශබ්දය ඇහෙනකොට මේ ළඟ වතුරක් ඇතේ කියලා සිතේ ඇතිවන යම්කිසි පිනා යන බවක් වේ නම් ඒක ප්‍රීතිය කියලා. එතනට කිට්ටු වෙලා ඒ පැන් බොන අවස්ථාවලදී තමන් ඒ පැන් පවස සංසිඳවා ගැනීමෙන් සිටින විට ඇතිවන තත්වයේසේ දක්වත හැකි සොම්නස. නමුත් හැබැයි අවස්ථා දෙකකදී මේ දෙක උපදිනවයි කියලා එහෙම ගන්නත් එපා. අර ඒ ධර්ම tattve නිකම් පෙන්වන්නට උපමාවක් දැක්වීම පමණයි කරන්නේ. එහෙම නැත්නම් එතකොට අවස්ථා දෙකකදී උපන්න වගේ නෙමෙයි. එකම සිතේ මේ දෙකම උපදිනවා. ආරම්භන ඉෂ්ඨාරම්භන රසයේ විඳින සොම්නසයි අරමුණේ චිත්තචෛතසික ධර්මයන් කුඹවන පිනවන ගතියයි කියන්නේ. මේ දෙකම එක සිතක උපදිනවා. මේ දෙක වෙන් කරලා තේරුම් ගන්න. ඒ වේදනාව කියන එක බෝධිහංගයක් වෙන්නේ නැහැ. නම් ප්‍රීතිය බෝධිහංගයක් නෙවෙයි. ප්‍රීති සම්පූර්ණ කියලා වේදනාවේ දැන් බෝධිහංග ධර්ම සති සම්පූර්ණ ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. එතන උපේක්ඛා කියන්නේ අතරමැද ප්‍රත්‍යාව. දැන් අනේ එහෙම දෙකින් කරලා ඒ අවස්ථා අනුව ප්‍රීතිය තේරුම් ගන්නට බලන්න. ප්‍රීතිය කියන එක අමාරුයි තේරුම් ගන්න. අපිට කාටවත් ගැටෙන ධර්මයක්. ප්‍රීතිමත් සිද්ධිය තිබෙන අවස්ථාවක් තිබෙනවා. මේ අපිට පේනවානේ කවුරු හරි Tamanගේ යහමෙකු මිත්‍රයෙකු බොහෝ කලකින් දක්නට ලැබුණම ඒ සතුට සාපේක්ෂ වෙන විට මේ ධර්ම දෙකම පවතිනවා ඒ සිතේ. ප්‍රීතියක් තිබෙනවා සොම්නසක්. ඒතරේ දෙක උන්ගෙන් වෙන් කරලා තේරුම් ගන්නට ඕනේ. ප්‍රීතියයි මේ සොම්නසයි. ඊළඟට එන්නේ ඡන්දය. ඡන්දය කියන්නේ කැමැත්ත. ඡන්දය දෙවිනුදුන් දන්නවනේ ඡන්දය කියන එක අපි ඡන්දය දෙන්නේ.
ඡන්දය කියලා දෙන එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ කැමැත්ත දෙනවා. ඡන්ද කියන්නේ කැමැත්ත. නමුත් ඒ කැමැත්තේ කියලා මෙතන දක්වන්නේ යම් කිසිවක් කරන කැමැත්ත. ඒ කරන කැමැත්තේ කියන විට කරන කියන එකෙන් අදහස් කරන්නේ යම් ක්‍රියාවක්. ඒ සඳහා වූ කැමැත්ත. ඒ ක්‍රියාව කියනකොට කොයිතරම් ක්‍රියාවක් වෙනවද? කරනවා කැමැත්තක් තමයි දකින්න කැමැත්ත. දැකීමත් එක කිරීමත් නේ. දැකීම එක ඒතකොට දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, පහස ලැබීම ආදී වශයෙන් යෑම, ඊම, නැටීම, ගැයීම, දැයීම ඔය ආදී කොච්චර ක්‍රියා තිබෙනවද? ඒ ඔක්කොම සම්බන්ධව කැමැත්ත තමයි මේ ඡන්දය කියන්නේ. යම් කැමැත්ත, එනි කැමැත්ත, කම් කැමැත්ත, බොරු කැමැත්ත, නටන කැමැත්ත, ගායන කැමැත්ත, ඔහොම ඕන එකක් කියන හැටි කැමැත්ත වශයෙන්. එයින් දෙන්නේ කුමක්? මේ ඡන්දය කුසල අකුසල අව්‍යාකෘත කියන මේ හැම සිත්වලම කෙරෙන ක්‍රියාවන්ට අවශ්‍ය ධර්මයි. ඒ කුසල්ම නෙවෙයි, අකුසල්මත් නෙවෙයි. කුසල් වල යෙදෙන විට කුසල්, අකුසල් වල යෙදෙන විට අකුසල්. අර ප්‍රීතිය ආදී වගේමයි මේවා අපි මොන කොටසේ දක්වන්නේ? ප්‍රකීර්ණක චෛතසික, අඤ්ඤ සමාන චෛතසික. ඒ ප්‍රකීර්ණක චෛතසිකයක් ඡන්දය අඤ්ඤ සමාන චෛතසිකයක් නේ. ධාතුනේ එකක් නේ. ඒ අඤ්ඤ සමානයේ කීවේ අකුසල් වල යෙදෙන විට අකුසල්, කුසල් වල යෙදෙන විට කුසල්. අව්‍යාකෘතයක් සමග යෙදෙන විට අව්‍යාකෘත. ඒ කියන්නේ විපාක ක්‍රියාසික වල යෙදෙන විට ඒවා ඒ ස්වභාවය ගන්න. ඒ ඡන්දය අකුසල් සිතේ යෙදෙන. ලෝභ සිතේ යෙදෙනවා. එතකොට මේ ඡන්දය අකුසල ඡන්දයක්. කුසල් සිතේ යෙදෙනවා. අපිට ලැබෙන කාමාවචර කුසල් දැන් මේ පිටුතුන්ගේ සිතේ. මේ ඡන්දය යෙදුනේ නම් බණේ සීම කරන්නේ. මගේ සිතේ මේ ඡන්දය යෙදෙන්නේ නැත්නම් මේ බණ කීම ඉගෙනීම වෙත් කරන්නේ. ඒ ඡන්දය ඕනේ. ඡන්දය යෙදෙනවා සිතේ. කරන්නේ. දැන් මා තුළ කියන කැමැත්ත කතා කරන කැමැත්ත කියන මේ පිටුතුන් තුළ අසන කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත දෙක නැත්නම් මේ දෙක දෙයක් ක්‍රියා සිදුවන්නේ නැහැ. ඒවල මේ කැමැත්තට අනුකූලව අනිත් සිත් උපදිනවා. ඉතින් අනිත් සිත් කියන්නේ අනිත් ධර්ම උපදිනවා. අපට කියන්නේ බණ කීමේ කැමැත්ත. ඒ කැමැත්තෙන් යුක්ත වූ සිත් ඇති වෙනකොට ඔන්න බණ කියනවා. මේ පිටුතුන් බණ ඇසීමේ කැමැත්තෙන් යුතුව ඒ බණ අහනවා. ඒක කරමු කැමැත්තනේ. ඒ කරමු කැමැත්ත වෙන දෙයක් කිරීමේ කැමැත්තක් වුණොත් මොකද වන්නේ? ඒවත් අවස්ථාවේ බණ අසමින් සිටින විටම වෙන කැමැත්තක් ඇති වෙනවා. එතකොට ඒ කැමැත්තට අනුසතිය අහන්නේ. ගේ ගැන සිතන කැමැත්ත, හෙට යන ගමන ගැන සිතන කැමැත්ත, එහෙම එනවා. ඒවා ගැන හිතනවා. එතකොට ඒ පැත්තට සිටිනවා. එතකොට මේ එතකොට සිත රඳන්නේ නැහැ. දැන් මේ පින්නතුන් තුල සමහර විටක ඇතිවන්නට පුළුවන් මේ අවස්ථාවේදීම වෙන පැත්තකින් ඇහෙන ශබ්දයක් අසන කැමැත්ත. ඒ එවිට මේ ශබ්දය අසන කැමැත්ත එතකොට තියෙන්න බෑ. අර්ථය. එවිට අනේ එහෙම ඒ සිතක උපදනා ධර්මයක් ඡන්දය. ඒ යෙදෙන්නේ නැත්තේ අහේතුක සිත්. මෝහ මූල සිත්. සිත් 20කයි යෙදෙන්නේ නැත්තේ ඡන්දය. සිත් 69ක යෙදෙන්නේ. අර මෝහ මූල සිත් දෙකේ කීවේ විචිකිච්ඡා සම්පයුක්ත සිත, උද්ධච්ච සම්පයුක්ත සිත. ඒ දෙකේ යෙදෙන්නේ. අහේතුක සිත් 18 යෙදෙන්නේ නැහැ. ඒ 20 හැර ඉතිරි සිත් සියල්ලෙහිම ඡන්දේ. ඉතින් ඒ ඡන්දය අකුසල ඡන්දය අකුසල සිත. කුසල ඡන්දය කුසල සිතෙහි යෙදෙන. ඒ අකුසල සිතෙහි යෙදෙන විට දැන් ලෝභ සිතෙහි යෙදෙනවා. ඡන්දය හරියට ලෝභයට සමාන වගේ පෙනෙන්නේ. නමුත් ලෝභය නෙමෙයි. ලෝභයේ තියෙන ඇලෙන ගතිය. ඒ ඇලෙන ගතියටම සම්බන්ධ වෙනවා ඡන්දය ඒ සිතෙහි යෙදුනම ඒ ඡන්දයෙන් තිබෙනවා ලෝභයෙන්
ඇලෙන ස්වභාවය. ඒ අවස්ථාවේ මොකද ලෝභ සිතේ තියෙන ඇලෙන ගතියනේ. ඒ ඇලෙන ගතියට අනුකූල වෙනවා මේ සමගයේදෙන ඔක්කොම ධර්ම. ඡන්දය ඊට අනුකූලයි ඒ අවස්ථාව. නමුත් අලෝභ සිතේ කියන්නේ අලෝභයත් එක්ක ඡන්දේ යෙදෙනවා. අලෝභයේ දෙන විට අලෝභයේ ලෝභයට ප්‍රතිවිරුද්ධනේ. ලෝභයට ඉදරාම විරුද්ධයි. ලෝභයේ දුරු කරන ස්වභාවයයි අලෝභයේ තිබෙන්නේ. අලෝභයත් සමගයේ දෙන විට ඡන්දය අලෝභයට අනුකූලයි. එවිට ලෝභයේ මඩින ලෝභය දුරු කරන ධර්මයක් වෙනවා ඡන්දය. ඒකේ කුසල් සිතෙහි ඡන්දය දෙනවා අකුසල් සිතෙහි ඡන්දය දෙනවා කියන්නේ. ඒක අකුසල් සිතෙහි දෙන විට අකුසල ස්වභාවයක් වෙනවා. දැන් කාම ඡන්දය කියන තැන කාම ඡන්දය. එතන මේ කාම ඡන්දය කියේ ලෝභයමයි. එහෙම නැත්නම් මේ ඡන්දය නෙවෙයි. එතන කාම ඡන්ද කියේ ලෝභයටමයි. ලෝභ සිතේ ඡන්දයේ යෙදෙන විට ලෝභයට අනුකූලයි. ඒ නිසා ලෝභයෙන් කෙරෙන ක්‍රියාවලට ඒ සම්බන්ධයි. අලෝභ සිතේ යෙදෙන විට අලෝභයට අනුකූලයි. ඒ නිසා ලෝභය දුරු කිරීමට ඒ ඡන්දය අවශ්‍යයි. දැන් දන් දීමේ කැමැත්ත තියෙනකොට දන් දීමේ කැමැත්තේ කියන එක මසුරු මල දුරු කරන්නට හේතුවක් නැහැ. ඒ වගේ ඡන්දය පිළිබඳව තේරුම් ගන්න ඒ එකිනෙකින් වෙන් කර ගැනීමට ඡන්දේ ලෝභයට අනුකූල වෙනවා ලෝභ සිතේ යෙදෙන විට අලෝභයට අනුකූල වෙනවා අලෝභ සිතේ යෙදෙන. කුසල සිතේ යෙදෙන විට කුසලයක් වෙනවා අකුසල සිතේ යෙදෙන විට අකුසලයක්. ඒ ඡන්දය අර කියන ලද සිත් 20 හැර අනිත් සිත් සියල්ල එහෙම ලැබෙනවා. ඡන්දය අධිපතිත්වයට ඡන්දාධිපති කියලා කියනවා. ඒ ඡන්දාධිපති වෙනකොට ඡන්දයට අනිත් සියල්ලම අනුකූල වෙන යටපත් කරනවා ඡන්දයෙන් අනිත් ධර්ම සියල්ල. Tamanට වසඟ කරනවා. යට කරනවා. දැන් කෙනෙකුට උවමනා කරන්නේ අපි ගනිමු එතරත්තාට උවමනායි කෙසේ හෝ මේ ජීවිතයේදී මාර්ගඵලයක් උපදවන්න මාර්ගඵල ලබන්න. ඒ බලවත් ඡන්දය කෙනෙක් ඇති කරගත්තොත් ඒ තැනත්තාට උපදනා හැම සිත්ම ඒ ක්‍රියාවේ නිරත වෙන විට උපදනා හැම සිත්ම අර ඡන්දයට අනුකූලව කරනවා. ඡන්දයේ අධිපත්‍ය. ඡන්දයේ තමාගේ ආධිපත්‍යය අනිත් සද්ධාදී ඒ සියලුම ධර්මයන් කෙරෙහි ගන්නවා. ඡන්දාදී. යම් මේ විදිහේ බලවත් ධර්මයක් ඡන්දය. ඒ ලෝතුරා බුදු වීම වමනා කරන පාරමී ධර්මයන් දුරන අවස්ථාවලදී පවා ඡන්දය බොහෝ අවශ්‍ය ධර්මයක්. කැමැත්ත වමනා ඉදිකර ගැනීමට තියෙන ඒ බලවත් වූ කැමැත්ත. එතකොට කොයිතරම් බාධා ආදී ඉපත් වුණත් අර ඡන්දයේ තියෙන අධිපත්වය නිසා වීර්යයෙන් මේ කාර්යයට යෝග්‍ය වෙන පරිදි ඇති වෙනවා. ඇති වෙලා අර ඡන්දයේ අදහස් ඡන්දයෙන් අපේක්ෂා කරන යමක් නම් ඒ ලබා ගැනීම සඳහා වූ වීර්යයද ඒ වීර්යය ඡන්දයට අනුකූලව වෙනවා. අනේ විදිහට ඡන්දය හිම බලවත් ධර්මයක් වන අවස්ථාව ඡන්දාධිපති. ඔය විදිහට තේරුම් ගන්න අප ඉගෙන ගත්ත ඔය ධර්ම ධාතු මතක් කරනවා නම් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර ඒ කියන ධර්ම වලට කියවේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. විතක්ක විචාර අධිමුඛ විරිය පීති ඡන්ද කියන මේ ධර්ම සයිට කියවේ ප්‍රකීර්ණක චෛතසික. ඒ දෙකම එකතු කොට ඒවාට අන්‍ය සමාන චෛතසිකය කියලා පොදු නාමයක් දුන්නා. ඒට හේතුව අකුසල් සිත් වල යෙදෙන විට කුසලයන්ගේ නම් වූ අකුසලයන්ට කුසල් සිත් සමග යෙදෙන විට අකුසලයන්ගේ නම් වූ කුසලයන්ට විපාක ක්‍රියා කියන අව්‍යාකෘතයන් සමග යෙදෙන විට ඒ විපාක ක්‍රියා කියන අව්‍යාකෘතයන්ට සමානව ඇතිවන බැවින් අනුකූල වෙන බැවින් ඒහා සමාන වෙන බැවින් කීවා අන්‍ය සමාන. ඒ චෛතසික ධාතු. ඒ ධාතුන අත හැම සිත්වලම යෙදෙනවා. ඒ අනිත් අය අදන් සිත්වල යෙදෙන අතර
තවත් සිත් වල යෙදෙන්නේ නැහැ. නමුත් ඒකාකාර යෙදීමක් නෙවෙයි ඒවා තියෙන්නේ. විතර්කයේ සිත් 55ක, විචාරයේ සිත් 66ක ඔය ආදි වශයෙන් වෙනස්ව යෙදෙනවා. අද අපි නවත්වමු. අනිත් දවසේ අපිට කියන්නට තිබෙන්නේ අකුසල චෛතසික පිළිබඳව. ඒ අකුසල චෛතසික ගැන අනිත් දවසේ අපි කතා කරමු. අද ඉන්නවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සී යතෙන්ති විච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතෙන්ති විච්ඡේතනං භූතියා සබ්බේ ධම්මානත්තා යදා පඤ්ඤාය පස්සී යතෙන්ති විච්ඡේතනං භූතියා දුක්ඛප්පත්තා දුක්ඛා ප්‍රපත්තා නිකයා දුක්ඛප්පත්තා දුක්ඛා සති පාරිණු ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං විද්වා භූතයන්තු ස්වං පදං